ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අලුත් Vip Extra Anti Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. ආයිබෝවන් ඔබ එක්වන්නේ අද දෙරන මධ්‍යහන පුවත් විකාශය සමගින් ප්‍රථමෙන් නවධානය පුවත් සිරස්තල වෙත. අර්ජුන මහෙන්ද්‍ර නම වෙනස් කරයි. කැබිති ගොල්ලෑවෙන් හමු වූ කොවිඩ් ආසාධිත කාන්තාවගෙන් වෛරසය බෝවීමේ හැකියාවක් නැහැ. සෞඛ්‍ය අංශකයයි. ජූලි 1 වෙනිදා සිට දිවාසුරුකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර. ශ්‍රී ලාංකීය සිනමාවට මහඟු සේවයක් කළ අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ථ වේ. චීනයට තීරණාත්මක දින 3ක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. දිවා සුරුකුම් මධ්‍යස්ථාන ලබන ජූලි මාස පළමුවනදා සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. කාන්තා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව දිවා සුරුකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි. මේ අතර ගත වූ පැය 24 කාලය තුළ තවත් COVID-19 ආසාදිතයින් 16 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1905 දක්වා ඉහළ ගියා. මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතින් ගණන 16ක්. ඉන් 6 දෙනෙකු මාලදීවයිනේ සිට පැමිණි පුද්ගලයින්. කුවේට්හි සිට පැමිණ ත්‍රිකුණාමල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ලාහෝර් සිට පැමිණි පුද්ගලයෙකුද හඳුනාගත් COVID-19 ආසාදිතයන් අතරට අයත්. එමෙන්ම නාවික හමුදා සමාජිකයින් 3 දෙනෙකුද ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතින් ගණන 1905ක් දක්වා ඉහළ ගියා. ඒ අතුරින් 1342 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටිනවා. මේ අතර කුවේට්හි සිට පැමිණ COVID-19 ආසාදනය වී සිට සුව වී නිවෙස් බලා ගිය කාන්තාවකට යළිත් වරක් COVID-19 රෝග ලක්ෂණ මතුව තිබෙනවා. අනුරාධපුර කැබතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අදාළ කාන්තාව මැයි මාස 18 වෙනිදා කුවේට්හි සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටියේදී මැයි මාස 28 වෙනිදා COVID-19 රෝගය වැළඳී ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව හෝමාගම මූලික රෝහලේ ස්ථාපිත COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා. අදාළ කාන්තාව මීට දින 2කට පෙර හෝමාගම මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව කැබතිකොල්ලාවේ පිහිටි නිවස වෙත පැමිණ තිබුණා. එහිදී යළිත් වරක් COVID-19 රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් පෙරේදා අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා. එහිදී සිදු කළ PCR පරීක්ෂණයේදී මෙම කාන්තාව COVID-19 ආසාදිත බවට තහවුරු වී තිබුණා. කාන්තාවක් සූසැරිය මගින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා. වමනය සහ පාචනය ඇති වෙලා තිබෙනවා. එම කාන්තාවට කොරෝනා වැළඳී ඇති බවට සැක කරන රෝග ලක්ෂණ තිබුණ බැවින් අපගේ කොරෝනා රෝගීන් ඇතුළත් කරන මෙත්තිරිසවන මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමෙන් පසුව කළ PCR පරීක්ෂණයේදී තහවුරු වුණා ඇයට කොරෝනා රෝගය වැළඳී ඇති බවට. ඒ අනුව ඇයව කොළඹ වසංගත රෝග රෝහලට ඇතුළත් කරා. මෙවැනි රෝගීන් අනිත් අයට රෝග පතුරවන්නන් එහෙම නැත්නම් බෝ කරන්නන් නෙවෙයි, බෝ කිරීමේ හැකියාවක් නැහැ. මොවුන්ගේ ඇත්ත වශයෙන්ම විස බීජ හරණයට ලක් වෙලා තියෙන්නේ. මේ අපි මේව සලකන්නේ dead RNA particles එහෙම නැත්නම් මියගිය RNA කොටස් අංශු හැටියට. ඒ ආකාරයට මේ පරීක්ෂණයේ ප්‍රතිඵල ධනාත්මකව හමුවන්නට පුළුවන්. මේක කලාතුරකින් සිද්ධ වෙන්නේ. නමුත් ඒ ගැන කිසිම බිය විය යුතු හෝ කලබල විය යුතු කාරණාවක් නැහැ. දෙවැනි කොවිඩ් රැල්ලක් සම්බන්ධයෙන් දැඩි අවධානමකට මුහුණ දී ඇති චීනයෙන් ඊයේත් නව ආසාදිතයින් 40 දෙනෙකු හඳුනා ගැනුණා. පවතින තත්ත්වය සලකා චීන විශේෂඥයින් පෙන්වා දෙන්නේ ඉදිරි තෙදිනක කාලයේ චීනයට ඉතාමත් තීරණාත්මක කාලයක් බවයි. ගෝලීය කොවිඩ් ආසාදිතින් ගණන ලක්ෂ 81 ඉක්මවා ගොස් ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව දැක්ුණේ 4,39,198ක් ලෙසයි.
චීනයේ කොවිඩ් දෙවැනි රැල්ලක අවධානමක් උද්ගතව ඇත්තේ බීජින් අගනුවර ප්‍රසිද්ධ වෙළඳපොළකින් නව ආසාදිතින් පොකුරක් හඳුනා ගැනීමත් සමගින්. ගතෝ දිනේදී එරටින් නව ආසාදිතින් 40 දෙනෙකු හඳුනා ගැනුණා. පසුගිය සති 7 පුරා බීජින් නගරෙන් හමු වූ ආසාදිතින් සියලු දෙනාම විදෙස් රටවලින් පැමිණි අයයි. මේ අතර කොරෝනා වෛරස් කාණ්ඩය සඳහා ප්‍රතිකාර ලබා දීමේදී හයිඩ්‍රොක්ලොරොක්වින් ඖෂධය භාවිත නොකිරීමට අමරිකානු ආහාර සහ ඖෂධ පරිපාලන ආයතනය තීරණය කර තිබෙනවා. ඔවුන් එම තීන්දුවට පැමිණෙත්තේ මේ ප්‍රති මැලේරියා ඖෂධය කොවිඩ් රෝගය පාලනයට සුදුසු බවට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇති පසුබිමකයි. ලොව වැඩිම කොවිඩ් ආසාදිතින් වාර්තා වන අමරිකාවෙන් ඊයේ වන විට හඳුනාගෙන තිබූ සමස්ත ආසාදිතින් ගණන 22 ලක්ෂයකට ආසන්න වන අතර සිදුවී ඇති මරණ ගණන 1,18,283ක්. ලොව සිව්වැනියට වැඩිම ආසාදිතින් හඳුනාගෙනනු ඉන්දියාවේ ආසාදිතින් ගණන 3,43,000 ඉක්මවා ඇති අතර වාර්තා වන සමස්ත මරණ ගණන 9,915ක්. මේ අතර නවදිලි නුවර රෝහල් 5ක් යොදාගෙන කළ විමර්ශනයකින් හෙළිවී ඇත්තේ ඒවායේ දැඩි සත්කාර ඒකකවල ප්‍රමාණවත් තරම් ඇඳන් නොමැති බවයි. එමෙන්ම එම රෝහල් 5ෙම ඇත්තේ ස්වසන ආධාරක සවිකල ඇඳන් 3ක් පමණක් බවද NDTV මාධ්‍ය ජාලය සිදු කළ අදාළ විමර්ශනයේදී හෙළිව තිබුණා. මහබැංකුව බැඳුම්කර සිද්ධියට අදාළව ගොනුකර ඇති නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහබැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කරගෙන ඇතැයි ජාත්‍යන්තර පොලිසිය විසින් වාර්තා කර ඇති බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ මෙම නඩුව අද කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී. මෙම නඩුව අද සම්පත් අබේකෝන් සම්පත් විජයරත්න සහ චම්පා ජානකී ජයරත්න යන මහත්ම මහත්මින්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ වෙනසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුවේ පළවන විත්තිකරු ලෙස නම් කර ඇති දැනට අධිකරණය මගහැර සිටින හිටපු මහ බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ නම හර්බජාන් ඇලෙක්සැන්ඩර් යනුවෙන් වෙනස් කරගෙන ඇති බව ජාත්‍යන්තර පොලිසිය මගින් වාර්තා කර ඇති බවයි. ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ආරම්භ කර තිබෙන උදර්පන නීති ක්‍රියාදාමය තුළ සංශෝධනයක් කිරීමට අවශ්‍යයි නීතිපතිවරයා විසින් සිංගප්පූරු නීතිපතිවරයාගෙන් විමසීමක් කළ බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් රණසිංහ මහතා අධිකරණය හමුවේ සඳහන් කළා. ඔහු තවදුරටත් එහිදී පැවසුවේ එවැනි සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවට සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් ලැබී ඇති බවයි. ඊට අදාළව මෙම නඩුව තුළද සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දුන්නේ. වැඩිදුරටත් කරුණු දැක් වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම නඩුවේ 10 වන විත්තිකරු ලෙස නම් කර සිටින අජහන් ගාර්දියා පුංචිහෙවා නැමැත්තා මෙවන විට සිංගප්පූරුවේ වාසය කරන බවයි. ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි නිකුත් කරන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව එම විත්තිකරු වෙත යලි සිතාසි නිකුත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව නැවත නොවැම්බර් මාස 17 වෙනිදා කැඳවන ලෙසයි නියම කළේ. 2013-14 කාල වකවානුව තුළ තමන් පළමුව මෙරට තුළ ක්‍රියාත්මක වූ ඉස්ලාම් අන්තවාදය පිළිබඳව දැනුවත් කළ අවස්ථාවේ එවකට පැවති ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කළද 2015 වසරෙන් පසු බලයට පැමිණි ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදය පිළිබඳව තමන් පැවසූ කරුණු කෙරෙහි අවධානය යොමු නොකළ බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දෙවන දිනට සාක්ෂි ලබා දුන් අවස්ථාවේ උන්වහන්සේ මේ පිළිබඳව අනාවරණය කළා. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දෙවන දිනටත් රාත්‍රී 11 පහුවනතුරු සාක්ෂි ලබා දුන්නා. එහිදී ඊයේ පස්වරුවේ සාක්ෂි ලබා දෙමින් ඥානසාර හිමියන් සඳහන් කළේ කුරානයේ ඉගැන්වීම් වලින් ඔබට ගිය හදීස්හි සඳහන් දේ තුළ වහබ්වාදයේ සහ අන්තවාදයේ ව්‍යාප්තිය සිදුවන බවයි. ඒ පිළිබඳ පැහැදිලි කරමින් උන්වහන්සේ පහළ ශ්‍රේණිවල රජයේ ඉස්ලාම් පෙළපොත්වල හදීස් හදාරා යහගුණ ඇත්තෝ වෙමු යනුවෙන් සඳහන් කර තිබුණද එය හදීස් ඉගැන්වීම සිදුවන උසස් පෙළ නිර්දේශිත පොත්වල සඳහන් වන්නේ අන්‍යාගමිකයන් මරා තමන්න යන බවයි. එසේම මෙහිදී උන්වහන්සේ විසින් මෙරට තුළ ක්‍රියාත්මක තවත් අන්තවාදී සංවිධාන කිහිපයක් පිළිබඳ තොරතුරු ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙරට තුළ තෞහීද් ජමාත් සංවිධාන 6ක් ක්‍රියාත්මක වන බවයි. එසේම වාමි නොහොත් ලෝක මුස්ලිම් තරුණ සංවිධානයේ ක්‍රියාකාරීත්වය මෙරට තුළද පැහැදිලිව දක්නට ලැබෙන බව පෙන්වා දුන් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ එහි ප්‍රධාන කාර්යාලය දෙමටගොඩ මහවිලි උද්‍යානයේ පිහිටා ඇති බවයි.
හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතාගේ පුත්‍රයාගේ නමට ලියාපදිංචිව පවත්වාගෙන යන හිරා පදනමද අන්තවාදී මතවාදයක් වන ජමාතේ ඉස්ලාම් මතවාදයේ අනුව යන්නක් බව සඳහන් කළ ඥානසාර හිමියන් වැඩිදුරටත් පැවසුවේ හිස්බුල්ලා මහතාද ජමාතේ මතවාදය දරන්නෙකු බවට තමන් අනුමාන කරන බවයි. මෙහිදී ජනාධිපති කොමිසම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තෞහීද් මතවාදය පිටුපස සිටින බවට ඥානසාර හිමියන් විසින් මීට පෙර කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. එහිදී උන්වහන්සේ සඳහන් කළේ වරක් මැතිවරණ අවස්ථාවක රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා විසින් ඔහුගේ බිරිඳ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කැඳවාගෙන පැමිණියේ සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කර ඇස් පමණක් පෙනෙන පරිදි බවයි. එසේම මඩකලපුව වවුනියාව පුත්තලම අම්පාර වැනි ප්‍රදේශවල රිෂාඩ් බදියුදීන් මහතාට ඇති වත්කම් පදනම් කරගෙන ඔහු විශාල ආධිපත්‍යයක් පතුරවාගෙන සිටින බවද ඔහුගේ සහෝදරයා වර්තමානය වන විට අත්අඩංගුවට පත්ව තිබීම තුළ රිෂාඩ් බදියුදීන් මහතාද වහබ්වාදී මත දරන්නෙකු යැයි පෙනී යන බවද ඥානසාර හිමියන් ජනාධිපති කොමිසමට පැහැදිලි කළා. මෙහිදී ජනාධිපති කොමිසම උන්වහන්සේගෙන් විමසා සිටියේ මෙරට තුළ ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී සංවිධානවල ව්‍යාප්තිය පිළිබඳ මුල්වරට රජය දැනුවත් කළේ කුමන කාලයේද යන්නයි. 2014 වර්ෂයේ එවකට පැවති ආණ්ඩුව විසින් තමන් ආරක්ෂක අමාත්‍යංශයේ රැස්වීමකට කැඳවා තිබුණු අතර එහිදී තමා තෞහීද් ජමාත් මතධාරී මෙරට තුළ රැඳී සිටින විදේශිකයන් පිටුවහල් කිරීම, මද්රසා පාසල්හි සිදු කරන අන්තවාදී දේශන වැනි කරුණු 25ක් පිළිබඳව දැනුවත් කළ බව ඥානසාර හිමියන් පැවසුවා. එම ආණ්ඩුව ඉන්පසු යම් පියවර ගත්තත් 2015 නව ආණ්ඩුවක් බලයට පැමිණීමත් සමග අන්තවාදය පිළිබඳ තමන් ලබා දුන් තොරතුරු පිළිබඳ කිසිදු සොයා බැලීමක් සිදු නොකළ බව උන්වහන්සේ පෙන්වා දුන්නා. එසේම දේශපාලකයින් තම පැවැත්ම සඳහා ආගම්වාදී ප්‍රශ්න නිර්මාණය කළ බවත්, තෙල්දෙනිය සහ දිගන සිද්ධි එකී අරමුණේ ප්‍රතිඵල බවත් උන්වහන්සේ ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා. උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ එම සිදුවීම් තුළින් අගමැතිවරයාට එරෙහිව පැවති දෝෂාභියෝගය යටයවීම එවකට පැවති ආණ්ඩුවේ දේශපාලන උවමනාව වූ බවයි. මහමැතිවරණය පැවැත්වීමේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. මේ අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශව අදහස් පළ කළා. අද මිල පාලනයක් තියෙනවද? හිතන මිල ගණන් ආය කරනවා. පරිප්පු රුපියල් 200යි අද. කිලෝ එක. මිරිස් 800යි. සීනි 150යි. කොහොමද රටේ ජනතාව ජීවත් වෙන්නේ? අපේ රජය බලයට පත්වන විගස. ප්‍රථම කටයුත්ත වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ජනතාවට දරා ගන්න පුළුවන් ආකාරයට අඩු කිරීම. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මේ දවස්වල වෙලා තියෙන්නේ මේ කොරෝනා වලට බෙහෙත් දෙන්න යනවා. ඉතින් එතුමා දැන් පක්ෂිනුත් එළවලා කියලා මට ආරංචි. දැන් අලුත් පක්ෂයක් හදාගෙන කියලා ආරංචි. ඔහොම පක්ෂය හදාගෙන ඉස්සරහට යන්න අපි සුබපතනවා. ඉතින් මේ මැතිවරණේ සජිත් ප්‍රේමදාස මහත්තයා අපුව පරාජය කරන්න කලින් ওই ලයිස්තුවේ නාම යෝජනා දීපු කට්ටියව නවත්ත ගන්න උත්සාහ කරා. මොකද ඒ අයත් පක්ෂය අතහැරලා යනවා. එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ප්‍රශ්නයක් නිසා 300ක් 400ක් නැත්නම් 1000 ගාණක් විතර ඉන්න ප්‍රේක්ෂකයෝ ගැන හිතපුවාම අපේ සමගි ජන බලවේගයේ කණ්ඩායම ශක්තිමත්. ඉතින් එක්කෙනෙක් දෙන්නෙකුට පොඩි රීල් දාලා ඒගොල්ලෝ මුදලට නැත්නම් වෙනත් වරප්‍රසාද වලට යට වුණාට එහෙම සියලු දෙනාම ඒ තත්ත්වෙම මයින්ඩ් එපා. මේ සමගි බලවේගයක් අටවගත්තේ නැත්නම් මේකට එක්සත් ජාතික පක්ෂයට හොඳ නායකත්වයක් දීලා ක්‍රියා කරන්න තිබුණා. රනිල් සජිත් ඔක්කොම එකට එකතු වෙලා. අපිට ඊටාම පැහැදිලි අලියා දැන් පැනලා ගිහිල්ලා අගෝස්තු මාසේ 5 වෙනිදා එළි වෙන්න කලින් දුරකථනය විසන්දි වෙන බව අපිට හොඳට තේරෙනවා. 3-2 බලය ලබා ගැනීම පිළිබඳ යම් සැකයක් එදා ඇති වෙලා තිබුණා නම් ඒ සියලු සැක බිඳින්නට අපට උදව් කරා කියන එක රටටම පැහැදිලි. මේ අය ගිහිල්ලා මේ පොහොට්ටුවේ නැට්ට එල්ලිලා එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න ලෑස්ති වුණාට අපි ඒකට කොහොමදවත් ඉඩ දෙන්නේ නැහැ. එයාට අවසානයේ සිද්ධ වෙන්නේ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිද්ධ වෙච්ච දේ තමයි. මේ රටේ තීන්දුව తీරන අරගෙන අවශ්‍ය සංශෝධන සිදු කරලා රටට යහපතක් කිරීම සඳහා අවශ්‍ය മന്ത്രി දුර සංඛ්‍යාව ජනතාව ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිබඳව පූර්ණ විශ්වාසයෙන් අද කටයුතු කරනවා. ඒ හින්දා අපිට මේ පක්ෂවල ඉන්න දූෂිත කණ්ඩායම් එකතු කරගැනීමේ කිසිදු අවකාශයක් නැහැ. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. ඩෙංගු මතුරු ගහනය පාලනය කිරීම සඳහා නව නිපැයුමක් නිර්මාණය කළ වයස අවුරුදු 11ක ශිෂ්‍යයෙකු පිළිබඳව පසුගියදා අද දෙරණ ප්‍රවෘත්ති විකාශයෙන් අප වාර්තා කළා. ගාල්ල රිචඩ් පතරින විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජනන සතිෂ්ක නම් සිසුවා ඊයේ පසුරුවේ අර්ලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා.
ඩෙංගු මදුරුවා විසින් දමුණු ලබන බිත්තර ස්වංක්‍රීයව විනාශ කළ හැකි උපකරණයක් නිපද වූ ගාල්ල රිචඩ් පතරණ විද්‍යාලයේ 7 වන ශ්‍රේණි ඉගෙනුම ලබන ජනන සතිෂ්ක සිසුවා පිළිබඳව පසුගිය සතියේදී අද දෙරණ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මුල්වරට අනාවරණය කළා. එම සිසුවා පවසන පරිදි වැසි ජලයේ බිත්තර දමන ඩෙංගු මදුරුවන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් සහිත මෙම උපකරණය මෙරට ඩෙංගු ඕදුර මැඩලීමට කදිම උපකරණයක්. අදාළ පුවත දුටු ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු බොහෝ දෙනෙකුගේ අවධානයද ඊට යොමු වුණා. එවන් පසුබිමක ජනන සතිෂ්ක සිසුවාගේ නව නිපැයුම් උත්සාහය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේද අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව එම උපකරණය අග්‍රාමාත්‍යවරයා වෙත හඳුන්වා දීමට ජනන සතිෂ්කට අවස්ථාව උදා වුණා. මෙම සිසුවාගේ නව නිපැයුම් උත්සාහය අගය කළ අග්‍රාමාත්‍යවරයා ඩෙංගු මදුරුවා විනාශ කළ හැකි එම උපකරණය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අදාළ අංශවල අවධානයට යොමු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා. බන්ධනාගාරගතව සිටින සිරකරුවන් නැරඹීම සඳහා ඇති ක්‍රමවේදය යථාවත් කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ආරක්ෂක අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. බන්ධනාගාරයේ ඉන්න සිරකරුවෙක් සැකකරුවෙක් නැරඹීමට යාම පිළිබඳ ක්‍රමවේදය යථාවත් කරන්න බන්ධනාගාර ආඥා පනතට රෙගුලාසියක් ගෙනීමට අපි කටයුතු සූදානම් කරමින් පවතිනවා. මේ රෙගුලාසිය මගින් සිරකරුවන්ගේ සැකකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා වගේම නීති විරෝධී ක්‍රියා නැරඹුම් වලදී සිදු නොවෙන්න අවශ්‍ය සියලු පියවර ගැනීමට අපි මේ රෙගුලාසිය සකස් කරනු ලබනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ දරුණු ගණයේ අපරාධකරුවන් බන්ධනාගාරයට යන අවස්ථාවේදී ඔවුන් නිශ්චිතවම හඳුනාගෙන පොලිස් වාර්තාවක් එක්කම ඔවුන් ඉදිරිපත් කරලා ඔවුන් පෙර කරපු වැරදි ඒ වගේම ඔවුන් සැකපිට තියෙන දේවල් ඒ සියලු කරුණු අනුව යම් වර්ගීකරණයකට ලක් කරලා ඔවුන් රඳවා තැබීම පිළිබඳවත් ඒ රෙගුලාසියට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. ගත වූ පැය කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රියනුතුරු වලින් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නත්තන්ඩිය වලාපිටිය ප්‍රදේශයේදී යතුරු පැටි දෙකක් එකිනෙක ගැටීමෙන් අයෙකු මිය ගොස් 30 දෙනෙක් බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. කොළඹ සිට මාතර දක්වා දහවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් ඉදිරිපසින් පැමිණි ත්‍රිරෝද රථයක සහ මෝටර රථයක ගැටී පසුව ලොරි රථයක ගැටී අදාළියම අනතුරට ලක්ව තිබුණා. වලස්මුල්ල කිරිම ප්‍රදේශයේදී නිවසකට වැලි රැගෙන ආ ට්‍රැක්ටර් රථයක් එම නිවසේ වැසිකිලි වලට පෙරලීමත් සමග රථයේ රියදුරු ඊට යට වී මිය ගොස් තිබුණා. තංගලි කතරගම මාර්ගයේ රන්න බටත ප්‍රදේශයේදී මෝටර රථයක් හා කුඩා ලොරි රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් මෝටර රථ රියදුරු සුළු තුවාල ලබා තිබුණා. බලංගොඩ සිට වැලිමඩ දක්වා දහවනය කරමින් තිබූ ලොරි රථයක් හපුතලේ තංගමලි ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුරකින් එහි රියදුරු සහ රිය සහායක තුවාල ලබා තිබෙනවා. මොන්රෝගල සිට බුත්තල දෙසට ධාවනය කළ ලොරි රථයක් හොරම්බුව ප්‍රදේශයේදී මාර්ගෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබුණා. යාපනයේ සිට කොළඹලා ධාවනය කරමින් තිබූ සුකුක්බෝගී බස් රථයක් හලාවත පුත්තල මාර්ගයේ ලුණුවේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් අද අලුයම සිදු අනතුරකින් පැය කිහිපයක් හලාවත පුත්තලම මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති වුණා. රත්නපුර රක්මාන ප්‍රධාන මාර්ගයේ දෙමුවාත ස්ටෝරු කඩේ හන්දියේදී ඊ රාත්‍රියේ ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු අනතුරකින් අයෙකු මිය ගොස් පුද්ගලයන් 5 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. ශ්‍රී ලංකයේ සිනමාවට මෙන්ම කතෝලික ජනසන්වේදන ක්ෂේත්‍රයේ උන්නතියට මහඟු මෙහෙවරක් ඉටු කළ ගරු අර්නස්ට් පෝරුතට පියතුමන් අදාළුවම ස්වර්ගස්ථ වුණා. දෙවන වතිකාන සසුන් සමුළු කිතුුණු පෙරලියෙන් දේශීයත්වයට හදබැඳගත් උන්වහන්සේ තෙල්මල් පුන්කලස් රැලිපාලම් හා ගොක්කල තොරණ දේවස්ථානයට ගෙනීමට පෙරමුණ ගත්තෙක්. තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයට නව පනක් දුන් උන්වහන්සේ දැනට සිග්නිස් ලෙස හඳුන්වන ජාත්‍යන්තර සිනමා පර්ෂදයේ ශ්‍රී ලංකා ශාඛාව වූ OCIC ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයාද වූ අතර ඒ හරහා දක්ෂ සිනමාකරුවන් රසක් ශ්‍රී ලංකීය සිනමා කෙතට දායාද කිරීමටද කටයුතු කළා. ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙන බවයි ජාතික කතෝලික ජනසන්වේදන කේන්ද්‍රය පැවසුවේ. ශ්‍රීපාද රක්ෂිතයාවට දේවතු ආශ්‍රිතව වෙසෙන කොටියන් සහ දෙවියන් රැකගැනීම වෙනුවෙන් වතු පාලනාධිකාරිය සහ වතු කම්කරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් වනජීවී දෙපාර්තමේන්තුව විසින් පසුගියදා සංවිධානය කර තිබුණා.
ඇතැම් වතුකම්කරුවන් තේවතු ආශ්‍රිතව සතුන් දඩයම් කිරීම සඳහා දැනට අටවා ඇති මද්දු ගලවා ඉවත් කිරීමටත් එලෙස සැරිසරන වනසතුන් දඩයම් කිරීමට නීති විරෝධී ක්‍රම භාවිත නොකරන ලෙසට වතු පාලනාධිකාරිය හරහා කම්කරුවන් දැනුවත් කිරීමත් මෙහිදී සිදු කෙරුණා. ජාතික ජනතා පක්ෂයේ කණ්ඩායම් නායකවරයා ලෙස කටයුතු කරන ප්‍රශාන්ත් රාජපක්ෂ මහතා මෙවර මහමැතිවරණය වෙනුවෙන් තරඟවදින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. ඔහුගේ ක්‍රියාකාරී සැලැස්ම සහ ප්‍රතිඥාව ඉදිරිපත් කිරීම ඊයුදැසන අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්වුණා. ඒ අනුව එම සැලැස්ම කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉන්දිරාගාරයේ ධම්මරතන හිමි ඇතුළු සංඝරත්නයට පිළිගන්වනු ලැබුවා. මනුසත් දෙරණ ආරම්භ කළ මුකාවරණ මිලියනයක් නොමිනේ බෙදාදීමේ ජාතික ක්‍රියාන්විතයේ 8 වන දිනය අතයි. COVID-19 වෛරස අවධානම පවතින පසුබිමක මෙරට ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ වැඩසටහන මනුසත් දෙරණ පසුගියදා ආරම්භ කළේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනද සමගින්. එය අනුව දිවයිනේ පොදු ස්ථාන රැසක මුඛ ආවරණ බෙදාදීම අප සිදු කරන අතර අද යක්කල නගරයේ ජනතාවට සහ වෙළඳ සැලවල පිරිසට මුඛ ආවරණ බෙදා දුන්නේ මෙලෙසින්. මෙලෙස අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායක වීමට ඔබත් කැමති නම් මෙම දුරකථන අංකය ඔස්සේ අප අමතන්න 071 11 66 488. මේ අතර මීට සමගාමීව සන්ක්වික් ආයතනය මගින් ළමා නිවාස සඳහා බෙදාදීම වෙනුවෙන් සන්ක්වික් නිෂ්පාදන මනුසත් දෙරණ වෙත පරිත්‍යාග කිරීම ඊයේ දෙරණ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණා. මනුසත් දෙරණ මේ උත්තරීතර මනුෂ්‍යත්වයේ සත්කාරය වෙනුවෙන් සන්ක්වික් ලංකා ආයතනය ෂණිකව පානය කළ හැකි මේ සන්ක්වික් RTD පානය බෙදා හදා දීම සඳහා අපි මනුසත් දෙරණ වෙනුවෙන් පරිත්‍යාග කොට තිබෙනවා. ඒත් සමගින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.